ආදරණීය දුවේ පුතේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ඔන්ලයින් පේපර් එක සම්පූර්ණ කරන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ටම බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ ලකුණු කොච්චර ප්‍රමාණයක් අරගෙන තියෙනවද කියලා. ඉන් පසුව මෙම වීඩියෝ නැරඹීම තුළින් ඔබට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා. Question number 1. Which of the following devices used to input data into the computer system? මතක තියාගන්න input. Right? Input කරන්නයි ඕන. කියන්නේ අපි දත්ත ඇතුළත් කරන්න තමයි අවශ්‍යනේ. පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කරන්න කුමන උපාංග භාවිතා වෙනවද? නැත්නම් devices මොනවද කියලා අහන්නේ නේ. එතකොට අපි input devices කියලා කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මෙතන මේ පස්වෙනි page එකේ consist of many parts. We can categorize those parts into components according to the nature of a functions they do. Right. මේ පරිගණකය ගත්තහම පරිගණක පද්ධතියේ විවිධ කොටස් අන්තර්ගත වෙනවා. ඒගොල්ලෝ ක්‍රියා කරන ආකාරය අනුව හැසිරෙන ආකාරය අනුව අපි වර්ග කරනු ලබනවා. input devices ආදාන උපාංග, output devices ප්‍රතිධාන උපාංග, central processing unit මධ්‍ය සැකසුම් ඒකකය, main memory ප්‍රධාන මතකය. ඊළඟට storage devices දත්ත ගබඩා කිරීමට පාවිච්චි කරන ආචේන උපාංග, communication devices තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අපි භාවිතා කරනවා communication devices තොරතුරු හුවමාරු කර ගන්න. අපි මුලින්ම ඉගෙන ගත්තා input devices කියන්නේ ඔය පරිගණක system unit එක වෙතට දත්ත ආදානය කරන ඒවා. එහෙම නැත්නම් data feed into the system feed කරනවා. ඒ කියන්නේ අපි දත්ත අරගෙන system unit එක වෙතට ලබා දෙනවා. mouse එක, keyboard එක, microphone එක, web camera, barcode reader and scanner නේ. ඉතින් මේ mouse එක, මූසිකය, යතුරු පුවරුව, microphone එක, web camera ව, තීරුකේත කියවනේ, superix එක, scanner එක. මේ දැනුම තමයි ඔයගොල්ලෝගෙන් පරීක්ෂා කරේ question number 1 වල. ආදාන උපාංග මොනවද කියලා අහන්නේ. එහෙනම් අපි input devices වලින් තමයි පරිගණක පද්ධතිය වෙතට දත්ත යොමු කරනු ලබන්නේ. output device වලින් මොකද කරන්නේ? system unit එක මේක නම් මේ system unit එක වෙතට දත්ත යොමු කරන්නේ input devices. output devices වලින් කරන කාර්යය තමයි සකසන ලද දත්ත ප්‍රතිධානය කරනවා, එළියට ලබා දෙනවා. මෙයාගෙන් කරන කාර්යය එකයි. සකසන ලද දත්ත තොරතුරු බවට පත් වෙනවා. අපි මෙතනින් දත්ත එනවා, ආදාන උපාංග මගින් දත්ත ලබා දෙනවා, සිස්ටම් යුනිට් එක මගින් සැකසීම සිදු කරනවා, ඊළඟට ප්‍රතිධානය ලබා දෙනවා. output device වලින් කරන්නේ එතකොට ප්‍රතිධානයක්. එහෙම නැත්නම් output එකක් ලබා දෙන එක. information. ඊළඟ storage devices ආචේන නැත්නම් දත්ත ගබඩා කිරීමක් මෙතන සිදු වෙනවා ආචරණය තුළ. ඒක මේ සිස්ටම් යුනිට් එක වෙත වෙන්න පුළුවන්. සිස්ටම් යුනිට් එක වෙත පිහිටලා තියෙන hard disk එක, internal hard disk එක, අභ්‍යන්තරයේ පිහිටලා තියෙන දෘಢ තැටිය, මේ දෘಢ තැටිය තුළ දත්ත ගබඩා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දත්ත ගබඩා කරන්න ඊට අමතරව තව ආචරණ උපාංගත් පවතිනවා. දත්ත ගබඩා කරන්න තමයි එහෙනම් storage devices පාවිච්චි කරන්නේ ආචරණ උපාංග. processing device එක සැකසුම් උපාංග දත්ත සකස් කරනවා සිස්ටම් යුනිට් එක මගින්. සිස්ටම් යුනිට් එක මගින් දත්ත සැකසීමක් සිද්ධ කරනවා. එතකොට මේකෙදී අපි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ දත්ත ඇතුළත් කිරීමට අපි පාවිච්චි කරන්නේ input වෙන පළවෙනි එක තමයි එතකොට පිළිතුරේ input devices. Right. Question number 2. Which of the following is an example for computer software? Computer software සඳහා උදාහරණයි මෙතනදී අහන්නේ. පරිගණක මෘදුකාංග සඳහා උදාහරණයක් වන්නේ පහත සඳහන් ඒවායින් කවරක්ද? මෘදුකාංගයක පවතින ලක්ෂණ මොකද්ද? මට කියන්න බලන්න.
මෘදුකාංග සහ දෘඩාංග අතර පවතින වෙනස. Software's difference between software and hardware. We can't touch software, but we can touch hardware. Yes, good. Right? එතකොට අපිට මේ අල්ලන්න නැත්නම් we can't අපිට අල්ලන්න පුළුවන්. We can touch devices. අපි ඒවට කියනවා hardware. ඒකට hardware වල අපිට අල්ලන්න පුළුවන්. ඒ වගේම බලන්න පුළුවන්. හැබැයි software බැලුවොත් we can't touch. Right? අපිට අල්ලන්න බෑ. ඔන්න ප්‍රධාන වෙනස main difference එක hardware වල අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන් software වල අල්ලන්න බෑ. ඒකට hardware tangible thing. Right? අපිට අල්ලලා බලන්න පුළුවන්. ඊළඟට software බැලුවොත් අපිට එහෙම අල්ලලා බලන්න හැකියාවක් නෑ. එහෙනම් අපිට මෙතන which of the following is examples for computer software කියලා බලුවොත් අපිට monitor එක කියන පිළිතුර වැරදි. ඊළඟට තියෙනවා මූසිකය, mouse එක වැරදි. printer එක වැරදි. මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය තමයි අපේ main software එක. නැත්නම් ප්‍රධාන මෘදුකාංගය වෙන්නේ මෙහෙයුම් පද්ධතිය. ඒතර පිළිතුර වෙන්නේ 2. Right. Question number 3. Which of the following is an example for computer hardware? Computer hardware ගැන මෙතනදී අහන්නේ. Right? අපි මුලින් අහුව software ගැන මෙතන අහුවා. ඊළඟට hardware ගැන මෙතන අහනවා. Right? බලන්න පරිගණක දෘඩාංග සඳහා උදාහරණ මොනවද කියලා. web browser කියන්නේ software එකක්. ඒක දෘඩාංගයක් නෙවෙයි. data අපිට අල්ලන්න පුළුවන්ද tangible ද නෑ. Right? operating system it's a software we can touch. we cannot touch. Right? ඊළඟට monitor we can touch. අපිට අල්ලන්න පුළුවන් බලන්න පුළුවන්. අන්න මෙයාව තමයි අපි computer එකේ hardware කොටසක් විදිහට සලකන්න පුළුවන්. මීට අමතරව computer එකේ තියෙන hardware කොටස් මොනවද? speakers, keyboard, monitor, system unit නේද? system unit එක ඇතුලේ තියෙන කොටස් ගැන කතා කරොත් තවත් ගොඩක් දේවල් තියෙනවා නේද? මොනවද system unit එක ඇතුලේ තියෙන hardware කොටස් තියෙන්නේ? computer hardware parts? RAM, good. ROM. Right. තවත් මට උදාහරණයක් කියන්න. motherboard, good. නේ? motherboard එක තමයි ලොකුම කොටස, ප්‍රධාන කොටස වෙන්නේ නේද? ඉතින් අපිට තියෙනවා motherboard එක තියෙනවා. ඊට පස්සේ motherboard එකට අපිට RAM card සවි වෙනවා. ඊළඟට දෘඩ තැටිය hard disk එක තියෙනවා. ඊට පස්සේ CD-ROM, ඊට පස්සේ power supply unit එක නේද? ඉතින් ඒ වගේ කොටස් ගොඩක් ඔක ඇතුලේ අන්තර්ගත වෙනවා. DVD ROM එක නේද? DVD writer ROM. Right. Question number 4. Which of the following software is suitable for creating reports? Creating report. වාර්තාවක් නිර්මාණය කරන්න. වාර්තාවක් හදන්න. එහෙනම් අපි මෙතන බලනවා වාර්තාවක් හදන්න නම් අපිට තියෙන සාමාන්‍යයෙන් අපි එදිනෙදා පාවිච්චි කරන මෘදුකාංගය තමයි spreadsheets. ගත්තොත් පුතා ඒක අපි ගණනය කිරීම සම්බන්ධ word processing තමයි අපිට ගන්න වෙන්නේ. Right? graphic software එකක් නෙවෙයි. graphic software ගත්තොත් අපිට මේ වැඩේ කරගන්න ටිකක් අපහසු වෙනවා. නේ? වාර්තාවක් නිර්මාණය කරන්න. spreadsheets වලින් calculations තමයි ගොඩක් වෙලාවට අපි හදන්නේ. word processing අපිට ගත්තොත් අපිට report එකක් එහෙම නැත්නම් වාර්තාවක් සකස් කර ගැනීම පහසු වෙනවා. web browsers වලින්
මෙතන පිළිතුර ගන්න බෑ. ඉතින් වෙබ් බ්‍රවුසර්ස් වලින් අපිට ඒක විතරක් භාවිතා කරලා අපිට report එකක් හදන්න බෑ වෙබ් බ්‍රවුසරෙන් විතරක්. Right, question number 5. Which of the following is a computer program? පරිගණක වැඩසටහනක් යනු කුමක්ද කියලා අහනවා. පරිගණක වැඩසටහනක්. Input ආදාන. ආදාන කියන එක වැඩසටහනක් නෙවෙයි. Operating system. Yes, operating system තමයි නිවැරදි පිළිතුර. එහෙමත් නැත්නම් මෙහෙයුම් පද්ධතිය. නේද? එයා software එකක්. නේ? ඉතින් computer program එකක්. ඒ වගේම ප්‍රධානම පරිගණකයේ තියෙන computer program එක වැඩසටහන තමයි operating system. ඊට වඩා hardware. hardware කියන එක වැරදි. ප්‍රතිදාන output ඒකත් වැරදි. Right. අපි ඊළඟට question number 6. Right. Question number 6. Which of the following is not a function of the operating system? මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් නොවන්නේ. හොඳට මතක තියාගන්න මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් නොවන්නේ. Is not function of operating system. Right? Connects the user and computer. Right. computer එක use කරන කෙනාට අපි කියනවා user. ඒකට computer එකේ hardware කොටසක් computer කියලා කියන්නේ අපි ගත්තොත් hardware part එකක්. ඒ දෙන්න අතර මේ user සහ පරිගණකයේ අතර නැත්නම් computer එකේ අතර සම්බන්ධතාවය ගොඩනගනු ලබන්නේ කවුද? operating system එක. පරිශීලකයාට එහෙම නැත්නම් userට පරිගණකයේ පහසුවෙන් භාවිතා කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේ operating system එක. operating system එක මේක හරි. memory management. පරිගණකයේ තුල තියෙන memories විවිධ memories තියෙනවා. Computer from virus. Oh, right. memories වර්ග මොනවද? temporary memory, permanent memory ඔය වර්ග තියෙනවා. right? ස්ථිර මතක සහ తాවකාලික මතක. මතක වර්ග තියෙනවා. ඉතින් මේක කළමනාකරණය කරන්නේ operating system එක. ඊළඟට file management. ඒකට ගොනු කළමනාකරණය. අපි ෆයිල් එකක් නිර්මාණය හදන්න එමුද ෆෝල්ඩර් එකක් හදන්න ඒ වගේ දේවල් කරන්නේ අපි මෙහෙයුම් පදිනත operating system එක භාවිතයෙන් තමයි නේ. එතකොට මේ files folders අපිට නිර්මාණය කරන්න ප්‍රධානතම පහසුකම් සපයන්න වෙන්නේ operating system එක. right? අපිට નિયમિત දැන් අපිට files folders ගබඩා කරන්න ඒ අවශ්‍ය පහසුකම් ටික අපිට හදලා දෙන්නේ operating system එක. ඒක නිසා මෙයා memory management කරනවා, file management කරනවා, user and computer එක අතර සම්බන්ධතාවය හදලා දෙනවා. ඊළඟට protects computer from viruses. මෙන්න මෙතනදී සාමාන්‍යයෙන් අද කාලේ මෙහෙයුම් පද්ධතියක් install කරනකොට virus guard එකකුත් දැන් අලුතෙන් එන කම්පියුටර් වල අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි ඒක මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයක් විදියට අපිට ගණනෙන්න බැහැ. අපේ සිලබස් එකේ අපි ඉගෙනගෙන තියෙනවා අපේ විෂය නිර්දේශවල වෛරස් වලින් පරිගණක ආරක්ෂා කරගන්න වෙනම තියෙනවා මෘදුකාංග වෛරස් ගාඩ් නේද? අපි දන්න වෛරස් ගාඩ් එකක් දෙකක් කියමු බලන්න. Windows 8 Windows මෙහෙයුම් පද්ධතියේ Defender වලට අමතරව දන්නේවා Avira, Norton Antivirus, AVG, Panda ඔය විවිධ නම් වලින් තියෙනවා. ගොඩාක් වෛරස් ගාඩ් තියෙනවා අද වෙනකොට. සාමාන්‍යයෙන් Kaspersky වගේ ඒවා. එතකොට ESET වෛරස් ගාඩ් එක සාමාන්‍යයෙන් ESET වගේ ඒවා Kaspersky වගේ ඒවා ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරනවා. Hari. Question number 7. Which of the following is not a characteristic of a computer? Is not characteristic. The fourth. ලාක්ෂණික ගුණයක් නොවන්නේ. Speed. ලාක්ෂණික ගුණයක් තමයි characteristic එකක් තමයි. නේ? Consistency නියත බව. ඔව්. characteristic එකක්. එයාට සෑම විටම එකම ආදානය කිහිප පාරක් දුන්නොතින් අපිට ලබා දෙන්නේ එකම ප්‍රතිදානය තමයි.
ඉන්ටෙලිජන්ස් බුද්ධිමය බවක් තියෙනවා. නියමිත සපයනු ලබන දත්තවලට අනුව උපදෙස් වලට අනුව කටයුතු කරනු ලබනවා. හැබැයි මිනිසා තරම් නම් දියුණු නෑ. හිතලා බලලා කරන් thinking part එක අඩුයි. ඒකත් දියුණු කරගෙන යනවා. හැබැයි ඒ වුණාට බුද්ධිමත් බවක් තියෙනවා. දෙන උපදෙස් ටික අනුව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. recursive මේ පුනරාවර්ත නැවත නැවත සිදුවීම කියන එක. ඉතින් මේක අපිට ගණන් ගන්න බැහැ පරිගණකයේ ලාක්ෂණික ගුණයක් විදියට. එතකොට පිළිතුර වෙන්නේ 4 වෙනි එක. Right. Question number 8. Which of the following devices consist of an embedded system? Which of the following devices consist of embedded system? Embedded system එක පරිගණක වැඩසටහනක් අන්තර්ගත කරලා තියෙන උපාංගය මොකක්ද? නැත්නම් device එක මොකක්ද කියලා අහන්නේ. keyboard එක ගන්න බෑ. නේද? CD ගන්න බෑ. washing machine? Yes. නේද? අපි ඉගෙන ගත්තා අපේ textbook එකේදී අපි embedded computer systems තියෙන ඒවා washing machine එක මෙතන තියෙනවා. ඊට අමතරව මොනවද පුතා අපි ඉගෙන ගත්තේ? Smart television. Smart TV. Modern cars. Modern cars. Smartphones. Smartphones. Good. නේ? ඔන්න මතක තියාගන්න. එතකොට embedded systems තියෙන devices වලට examples උදාහරණ. Which of the following is considered as the communication devices? Which of the following communication devices කියන්නේ දත්ත හුවමාරු කිරීමට උපකාර වෙන්නේ මොනවද කියලා අහන්නේ. Right. මොනවද කියන ආන්සර් එක කියන්න බලන්න. Network interface card. Network interface card. Right. අපි අනිත් ඒවා ගැනත් බලමු. Internal hard disk. එයා මොකද කරන්නේ? අභ්‍යන්තර දුර තැටිය මොකද කරන්නේ? එයා permanently data store කරනවා. ස්ථිරව දත්ත තැන්පත් කිරීම තමයි මෙයා සිද්ධ කරන්නේ. එහෙනම් communication එකක් නෙවෙයි කරන්නේ. Right? ඊට printer එයා print out එකක් ලබා දෙනවා දෘඩ පිටපතක්. එහෙම නැත්නම් hard copy එකක් ලබා දෙනවා. මොකද්ද difference එක? Tell me the difference between soft copy and hard copy. මෘදු පිටපත් සහ දෘඩ පිටපත් අතර වෙනස මොකද්ද? මෘදු පිටපතක්. එහෙම නැත්නම් soft copy එකක් අපිට බලන්න පුළුවන්. අර software එකක් වගේ තමයි අපිට බලන්න පුළුවන්. හැබැයි අල්ලන්න බෑ. හැබැයි අපිට hard copy එකක් ගත්තොත් අපිට දෘඩ පිටපතක් ගත්තොත් මුද්‍රණ යන්ත්‍රයෙන් දෙන print out එකේ කොලය අපි දෘඩ පිටපත අපිට අල්ලන්න සහ බැලීමේ හැකියාව දෙකම තියෙනවා. right? scanner එකෙන් කරන්නේ මේ අපි දෙන ලියුමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පින්තූරයක් වෙන්න පුළුවන් එයා ස්කෑන් කරලා ඩිජිටල් බවට පත් කරනවා එක බිඳුව ආශ්‍රයෙන් පරිගණක පද්ධතිය තුල ගබඩා කරන්න පුළුවන් විදියට පත් කරන එක තමයි සුපිරික්ස් එකේ ස්කෑන් එකෙන් කරන්නේ නේද අපිට තේරෙන විදියට කියනවා නම් එම තමයි පින්තූරය පරිගණකයේ ඩිජිටල් මාධ්‍යයෙන් පරිගණකයේ තුල සේව් කරගන්න ගබඩා කරගන්න. question number 10. Hasita create a document by using computer, right? They are document එකක් හදනවා. Following software is suitable for this purpose. Which of the following software is suitable, right? Hasita document එකක් හදනවලු ඒකට පහත සඳහන් වේවයි මොනවද? මොන Hasita භාවිතා කරමින් පරිගණකය පාවිච්චි කරලා ලේඛනයක් නිර්මාණය කරනවා. ඒකට ගැළපෙන මෘදුකාංගය මොකක්ද කියලා තමයි මෙයා අහන්නේ. Web browser. නෑ web browser එක internet browse කරන්නනේ පාවිච්චි කරන්නේ. Software. Word processing software. Word processing software. Graphic software. නෑ ඒක picture එකක් design කරන්නනේ. Video editing එක video එකකට. Right? Right. Question number 11. Which disease is caused when the beryllium enter the body? Beryllium කියන බැරලෝහය අපි මිනිසාගේ ශරීරයට හදවතට හානි කරනවද? damage heart? නෑ නේද? muscle weakness?
No. Lung cancers? Yes. Brain swelling? No. Lead. Damage the brain, kidneys, blood circulation එකට attack කරනවා. දැක්කද? Lead. Barium? Brain swelling. මේ මොලේ ඉදිමෙනේ වගේ ඒවා. Muscle weaknesses, damage to heart. හදවතට හානි කරනවා. ඉතින් muscle weak කරලා දානවා කියන්නේ muscles වල දුර්වලතා ඇති කරනවා. ඊට mercury, රසදිය. Damage kidneys and nerve system නේ. ස්නායු පද්ධතියට ප්‍රධාන වශයෙන් මේ mercury වලින් attack කරනවා. දෝෂ ඇති කරනවා. ඒ වගේම kidney වකුගඩු වලට. ඊළඟට beryllium තමයි අපිට අවශ්‍ය මේ හොයාගන්න එක මොනවද වෙන්නේ කියලා lung cancer පෙනහළු පිළිකා. right මෙන්න මේ දැනුම ඇති මේක ගැන විතරක් දැනගන්න ඉතුරු ඒවත් මතක් කරගන්න. එතකොට මේ ප්‍රශ්نين ඉතුරු ටිකත් අපිට කවර් කරගන්න පුළුවන්. මේ ආශ්‍රිතව මොන ප්‍රශ්නයක් ලැබුවත් ආන්සර් කරන්න පුළුවන්. right which of the following is the correct posture? Correct posture. නිවැරදි ඉරියව්ව කුමක්ද කියලායි අපෙන් අහන්නේ. නිවැරදි ඉරියව්ව. එහෙනම් අපි Keep the keyboard and the mouse at the level of the elbow. right බලමු අපි one by one. right පළවෙනි මෙතන තියෙනවා the distance between eye and computer screen should be 100 meters. 100 meters? කොච්චර දුරයිද නේද? 100 meter ගිහින්ලා අපි කම්පියුටරේ එච්චර දුරින් බලුවොත් අපිට කම්පියුටරේ තියෙන කකුරක්වත් පේන්නේ නැහැ නේ. එන එක වැරදි. when sitting on the chair bend the back. වාඩි වෙලා ඉන්නකොට පිටිපස්සට නැවිලා කරන්න පුළුවන් ඒක වැරදි. එහෙම වුණොත් අපි ලෙඩ වෙනවා. keeps the keyboard and the mouse at the level of yes. මෙන්න මේක හරිය නේද? අපි වැලමිට නැවෙන මට්ටමින් තමයි අපි keyboard එක mouse එක තියාගන්නේ. ඊළඟට do not place your feet on the ground එකේ පාද කියන්නේ පොළොවේ කකුල් දෙක තියාගෙන ඉන්න එපා කියනවා. එහෙම නෙවෙයි. කකුල් දෙක තියාගෙන ඉන්නවා. එහෙනම් අපි ආන්සර් එක 3 විදියට ගන්න පුළුවන්. next 30 what accept method is used to safely dispose of electronic waste properly? අන්න right නේද? ඔන්න මෙතන අහන ප්‍රශ්නේ ආරක්ෂාකාරීව බැහැර කරන්න කවුද? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂාකාරීව බැහැර කරන්න යොදාගන්නේ මොකක්ද කියලා අපෙන් අහන්නේ. virus? නෑ කිසිම ගැළපීමක් නෑ. 3R concept? Yes. Password? No. Email? No. Right. 3R concept. Right. Which of the following is output devices? ප්‍රතිධාන උපාංග. ප්‍රතිධාන උපාංග මොනවද කියලා තමයි. Multimedia projector. barcode reader එක input. mouse එක input. multimedia projector එක output. modem එක input output ගන්නට ගන්නවද? modem modulation demodulation. හරි. ඒක හරි. අපි අහලා තියෙන දෙක තමයි multimedia projector එක නේ output. right. මීට අමතරව මට තව output එකක් කියන්න device එකක්. Printer. printer good. speaker right. right. බලන්න දැන් මේ multimedia projector එක සහ monitor එක වගේ ගත්තොත් අපිට බලන්න පුළුවන් එහෙම බලන්න පුළුවන් output එකක්. speakers වලින් output එක මොනවද අපිට අහන්න පුළුවන් නේද? ඒක voice එක අහන්න පුළුවන්. ඊළඟට printer එකෙන් දුන්නා නේ අපිට ඒක hard copy එකක් අල්ලන්න පුළුවන් නේ. අපිට අල්ලන්න පුළුවන් දෙක output එකක් දෙන්නේ printer එකෙන් තමයි. right. Next move to 15 question number 15 right. Which of the following component is considered as the brain of computer? right. what brain of පරිගණකයේ මොළය කවුද? CPU processing unit නේද? මධ්‍ය සැකසුම් එකක එහෙමත් නැත්නම් central processing unit. next ඊළඟ එක සාමාන්‍ය එදිනෙදා ජීවිතය ආශ්‍රයෙන් අපි අහන
day to day life එක ආශ්‍රයෙන් අපෙන් අහන question එකක්. සුපිරි වෙළඳසැල් වල වැඩිපුරම භාවිතා වන්නේ කුමන ආදාන උපාංගද? Which of the following input device most used in supermarket? Multimedia project එක කියන එක වැරදි. Right? Scanner එක භාවිතා කරන්නේ නැහැ. Right? මෙතන හැබැයි පුංචි ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්නේ. මෙතන අහන්නේ device is mostly device is කියලා අහන්නේ. සිංහලෙන් මෙහෙම තුනට එක device එකයි අපෙන් අහන්නේ මෙතන question එකේ. අපිට scanners ගත්තාම අපි ගොඩක් ඉදිරියට ඉගෙන ගන්නකොට scanners ගොඩක් වර්ග තියෙනවා. right? QR code බලන ඒවා, එතකොට barcode read කරන ඒවා, ඊළඟට තියෙන touch screen එක ගත්තත් මෙතන මේ සාපේක්ෂව barcode reader එක තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ කියවලා ගන්නෙ. හැබැයි touch screen එකත් බොහෝ විට පාවිච්චි වෙනවා. මොකද ඒගොල්ලෝගේ අපිට බිල් කරනකොට ඒගොල්ලෝ ඩයල් කරනකොට සාමාන්‍යයෙන් මේ touch screen එකත් use කරනවා තමයි. right? හැබැයි මෙතන අහන වැඩිපුරම භාවිතා කරන්නේ කියලා. අන්න එතකොට අපිට කියන්න පුළුවන්. ඇයි සමහර සුපර් මාකට් වල ස්ක්‍රීන් එක touch screen, සමහර කඩවල touch screen නෙවෙයි, මේක touch screen නැතුව පාවිච්චි කරන බොහෝ වෙලාවට ඒගොල්ලෝ keyboard එක තමයි use කරන්නේ. හැබැයි barcode reader එක අනිවාර්යයෙන්ම use කරනවා. එහෙනම් අපි touch screen එකත් අයින් කරලා දාලා අපි barcode reader එක answer එක විදියට ගමු. තීරුකේත කියවනය. හරිද? වැඩිපුරම කියන වචනේ තියෙන නිසා අපිට එකයි කියන්නේ mostly used. right? අපිට ගන්න වෙන්නේ එහෙනම් barcode reader තමයි. අනිත් ඒවා ගැන මම කතා කරේ touch screen එකත් භාවිතා නොකරන්නෙම නෑ, යම් ප්‍රමාණයකට භාවිතා කරනවා. හැබැයි මේ දෙන්න ගන්න බැලුවහම වැඩිපුරම කෙනා තමයි තීරුකේත කියවන්නේ. right? right. In which field robotic technology is mostly used? මේ රොබෝ තාක්ෂණය, robotics technology එක වැඩිපුරම පාවිච්චි කරන්නේ මොන ශාස්ත්‍රයේද කියලා අහන්නේ. කුමන ශාස්ත්‍රයේද? මොන field එකේද කියලා අහන්නේ. right. වැඩිපුරමනේ අහන්නේ factories නේද? කර්මාන්ත ශාලාවල තමයි වැඩිපුරම රොබෝ තාක්ෂණය නැත්නම් robotics technology එක පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදියට ගන්න පුළුවන් අපි කාර් නිෂ්පාදනය ස්කායි වගේ විවිධ කාර් නිෂ්පාදනය කරන ආයතනවල මිනිස්සු බොහොම අඩුවෙන් තමයි වැඩ කරන්නේ. මේ ගොඩක් විලියට මැෂින්ස් තමයි. මේ මම උදාහරණයක් ගත්ත එක දෙයක් වාහන නිෂ්පාදනය කරන ආයතනවල බොහෝ විට robotics technology. ඊට අමතරව ගොඩක් ඒවා හිත water bottle filling, එතකොට විවිධ productions අපි ගත්තොත් factories අපි ගොඩක් බලුවොත් මේ robotics technology පාවිච්චි කරන්නේ නැති factory එකක් අපිට හොයාගන්න බැරි තරම්. robotics technology පාවිච්චි කරාම ඒ ගොඩක් වෙලාවට මිනිස් ශ්‍රමය ඉතුරු වෙනවා. මිනිස්සු අවශ්‍ය වෙන්නේ නැහැ. human labor එක අඩුවෙන් පාවිච්චි කරලා quality එක වැඩි product එකක් හදන්න, ගුණාත්මක බව වැඩි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න robotics එහෙම නැත්නම් මේ රොබෝ තාක්ෂණයේ තියෙන උපකරණ පාවිච්චි කරනවා. ඉතින් මේක factories වල තමයි ගොඩක් වෙලාවට transport, education, agriculture කියන මේ හැම field එකකටම වඩා factories වල තමයි රොබෝ තාක්ෂණය වැඩිපුරම භාවිතා කරනු ලබන්නේ. right. question number 18. Who is the father of the computer? පරිගණකයේ පියා ලෙස සලකන්නේ කවුද? Charles Babbage. Charles Babbage. right. මේ Charles Babbage එක මෙයාගේ උදව්වට ඉඳිය තව එක්කෙනෙක් නේ. මෙයා මැෂින් එක හැදුවට Charles Babbageට බැරි වුණා මේකට වැඩ කරන්න පරිගණක වැඩසටහන නිර්මාණය කරන්න. ඒ සඳහා උදව් වුණේ කවුද? දන්නවනම් කියන්න. ඇනලිටිකල් එන්ජින් එක Charles Babbage නිර්මාණය කරනවා. ඉතින් මේකේ කතාවක් තියෙනවා ඇත්තට. Charles Babbageට නිකම්ම අපි පරිගණකයේ පියා කියලා කියන්නේ නෑ. හේතුවක් ඇතුවයි කියන්නේ. right? මේ Charles Babbage විසින් නිර්මාණය කරනවා ඇනලිටිකල් එන්ජින් එක. මේ ඇනලිටිකල් එන්ජින් එකේ විශේෂත්වයක් තියෙනවා. හේතුව තමයි අද කාලයේ තියෙන පරිගණකවල ආදාන අරගෙන සකස් කරලා ප්‍රතිදාන දෙනවා. ඒ වගේම ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. input
ඉන්පුට් දෙනවා ඒවා process කරනවා output එක use කරනවා output එක හදනවා ඊට පස්සේ data storage කරනවා ඒකට input process output storage කියන ඔන්න ඔය concept එක ඔන්න ඔය සංකල්පය ඇතුළත් වුණා කවුද මේ චාල්ස් බැබේජ් හදපු analytical engine එකේ ඒක නිසා තමයි එයාට පරිගණකයේ පියා කියලා කියන්නේ හැබැයි එයා මේ මැෂින් එක හැදුවට ඒක වැඩ කරන්න අවශ්‍ය පරිගණක ක්‍රමලේඛනය නිර්මාණය කරේ එයාගේ සහායිකාවක් වන ඇඩා ඔගස්ටා ලව්ලේස්. ඇඩා ඔගස්ටා ලව්ලේස් කියන කෙනා තමයි නිර්මාණය කරේ. ඉතින් ඒක නිසා මෙයාට අපි කියනවා ඇඩා ඔගස්ටා ලව්ලේස්ට ලොව පළවෙනි පරිගණක වැඩසටහන් ශිල්පිනිය. ලෝකේ පළවෙනියෙන්ම වැඩසටහනක් පරිගණක වැඩසටහනක් නිර්මාණය කරපු ශිල්පිනිය වෙන්නේ ඇඩා ඔගස්ටා ලව්ලේස්. Question number 20. Which of the following is not the output device? ප්‍රතිදාන උපාංගයක් නොවන්නේ කුමක්ද? ප්‍රතිදාන උපාංගයක් keyboard. Right. Oh, keyboard. Keyboard එක තමයි ප්‍රතිදාන උපාංගයක් නොවන්නේ. මුද්‍රණ යන්ත්‍රය, speakers, mudrana yantra output, speakers output, monitor output. Right. Which of the following considered as a storage device? ආචේන උපාංග වන්නේ මොනවද කියලා අහන්නේ. දත්ත ගබඩා කරන්න පුළුවන්. කාටද? CD වල දත්ත ගබඩා කරන්න පුළුවන්. බාහිර ආචේන උපාංගයක් නේද? ඈ? එතකොට mouse එක බෑනේ. keyboard එක බෑ. නේද? right මට කියන්න storage device එකක් පරිගණක කම්පියුටර් එකේ තියෙන internal storage device එකක් මට කියන්න permanently data store කරන ස්ථීරව තැන්පත් කරන පරිගණකය තුල පිහිටි storage ආචේන උපාංගයක් මට කියන්න internal hard disk. good internal hard disk එක තමයි අපේ computer system unit එක තුල තියෙන permanently data store කරන්න පුළුවන් device එක internal hard disk. හරි.